අපිට අපි ගිය සතියේ අන්තිමට කතා කරගෙන හිටියේ පරිගණක ජාල වර්ග. පරිගණක ජාල වර්ග ඒ යටතේ ස්ථානීය ප්‍රදේශ ජාල, පුරවර ප්‍රදේශ ජාල සහ පුළුල් ප්‍රදේශ ජාල කියන අපිට සිලබස් එකේ තියෙන ජාල වර්ග තුන අපි කතා කරා. ඊට වඩා තව ජාල වර්ග තියෙනවා. ඒ නමුත් අපේ 10 සිලබස් එකේ තියෙන්නේ ඔය ජාල වර්ග තුන විතරයි. දැන් අද අපි ඔව් ගිය සතියේ රෙකෝඩ් එකේ පොඩි ගැටලුවක් ආවා. මේ ඒක තියෙනවා මම දාන්නත් හරි. රයිට් අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ පුතේ පරිගණක ජාලය. පරිගණක ජාලයක් ගොඩනගද්දී පරිගණක ජාලයක් ගොඩනගද්දී ඒ සඳහා භාවිතා කරන උපාංග පරිගණක ජාලයක් ගොඩනැගීම සඳහා භාවිතා කරන උපාංග මොනවද කියන කාරණා. හරි. උපාංග හුඟක් අවශ්‍ය වෙනවා පුතේ අපි ඒවා එකින් එක වෙන වෙනම සාකච්ඡා කරමු. ඒ නිසා මාතෘකාව ලියන්න පුතේ. මාතෘකාව ලියන්න පරිගණක ජාලයක් ගොඩනැගීමේදී භාවිතා කරන උපාංග. පරිගණක ජාලයක් ගොඩනැගීමේදී භාවිතා කරන උපාංග. පරිගණක ජාලයක් ගොඩනැගීමේදී භාවිතා කරන උපාංග. පුතේ අර ගිය සතියේ රෙකෝඩ් එක මට දාන්න බැරුණා. මම දැන් අනිද්දා මේ පන්තියේ දැන් පන්තියේ රෙකෝඩ් එක දාන්න. හෙට උදේවරුේ මට පුළුවන් ඕනනම් දාන්න ගිය සතියේ රෙකෝඩ් එක. හෙට උදේවරුේ මම ලින්ක් එක එවලා 11ට වගේ ඕනනම් දාන්න පුළුවන්. හිටපු නැති කට්ටියට අද එක කොහොමත් සෙන්ට්‍රාදරය 9ට දානවා. සෙන්ට්‍රාදරය 9ට දානවා. දැන් නෙට්වර්ක් ගැටලුවක් ඇවිල්ලා මේ පන්තිය රිපීට් එක දාන්න වෙලාවක් තිබුණේ නැහැ. හරි. අපේ මාතෘකාව තමයි පරිගණක ජාලයක් ගොඩනැගීමේදී භාවිතා කරන උපාංග. එයාට මුල්ම උපාංගය පළවෙනි උපාංගය ලියන්න. ජාල කරන අතුරු මුහුණක් කාට්පත. ජාල කරන අතුරු මුහුණක් කාට්පත. ජාල කරන අතුරු මුහුණක් කාට්පත. පළවෙනි උපාංගයත් ඉංග්‍රීසියෙන් කියනවා ජාලයට කියන්නේ නෙට්වර්ක් නෙමෙයි. නෙට්වර්ක් interface card. Network interface card. Network interface card කෙටියෙන් කියනවා පුතේ NIC කියලා. NIC කියලා කියනවා කෙටියෙන්. එකක් ලියා ගන්න. Network interface card NIC කියලා කියනවා. ජාල කරන අතුරු මුහුණක් කාඩ්පත. හරි. අපේ ආගන්තුක මොකද්ද මේ ජාල කරන අතුරු මුහුණක් කාට්පත කියලා කියන්නේ? පරිගණක ජාලයක් ගොඩනැගීම සඳහා අත්‍යවශ්‍යයෙන්ම තිබිය යුතු උපාංගය තමයි පුතේ මේ NIC කාඩ් එක කියලා කියන්නේ. එහෙම නැත්නම් ජාල කරන අතුරු මුහුණක් කාට්පත කියලා කියන්නේ පරිගණක ජාලයක් ගොඩනැගීම සඳහා තිබිය යුතු අත්‍යවශ්‍යම උපාංගය. මම ඔයගොල්ලන්ට පෙන්නන්නම් නෙට්වර්ක් ඉන්ටර්ෆේස් කාඩ් එකක්. මේ තියෙන පුතේ NIC කාඩ් එක. හරිද? නෙට්වර්ක් ඉන්ටර්ෆේස් කාඩ් එකක් තමයි මේ තියෙන්නේ. මෙයාගේ මොකද්ද මේ කාර්යභාරය? මේ NIC කාඩ් එකේ කාර්යභාරය මොකක්ද? ඔයාලට පේනවා පුතේ මේ NIC කාඩ් එකේ මෙන්න මෙතන පෝට් එකක් තියෙනවා. හරි? පෝට් එකක් තියෙනවා. මේ පෝට් එකට අපි කියනවා RJ45 කියලා. RJ45. හරි? RJ45 පෝට් එක තමයි. එහෙම නැත්නම් තව කියනවා පුතේ නෙට්වර්ක් පෝට් කියලා. නෙට්වර්ක් පෝට්. දේශියම කියන්න පුළුවන් නෙට්වර්ක් පෝට් එක කියලා. එතකොට පුතේ ඔයාගේ පරිගණකය ජාලයකට සම්බන්ධ කිරීමට අවශ්‍ය නම්
ඔයාගේ පරිගණකයේ ජාලයකට සම්බන්ධ කිරීමට අවශ්‍ය නම් ස්ථානීය ප්‍රදේශ ජාලයක් වෙන්න පුළුවන්, පුරවර ප්‍රදේශ ජාලයක් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් පුළුල් ප්‍රදේශ ජාලයක් වෙන්න පුළුවන්. මොකක් හරි ජාලයකට සම්බන්ධ කරන්න අවශ්‍ය නම් පුතේ ඒ ජාලයෙන් එන කේබල් එක තියෙනවනේ පුතේ. ඒ ජාලයෙන් එන රැහැන කේබල් එක. අපි උදාහරණයක් විදිහට ගමුකෝ මේ ට්විස්ටඩ් පෙයා කේබල් එක. අන්න ඒ කේබල් එක පුතේ ඔයාගේ පරිගණකයේ තියෙන නෙට්වර්ක් ඉන්ටර්ෆේස් කාඩ් එකට තමයි මේ විදිහට සම්බන්ධ කරන්නේ. NIC කාඩ් එකට මේ විදිහට සම්බන්ධ කරන්න ඕනේ. හරි? එතකොට ඔයාගේ පරිගණකය ජාලයට සම්බන්ධ වෙනවා. මේකෙන් ජාලයේ තියෙන දත්ත ඔයාගේ පරිගණකයට එනවා. හරි නේද? හරි. එතකොට දැන් මේ කාඩ් එක පුතේ වර්තමාන පරිගණකවල දකින්න නැහැ. හරි. ඒකට හේතුව තමයි මේක මෙහෙම හයි කරලා තියන්න ගියොත් එහෙම ලොකු ඉඩක් යනවා පරිගණකයේ ඇතුලේ. දැන් පරිගණක එන්න කුඩා කරනවානේ. ඒ නිසා පුතේ මේ නෙට්වර්ක් ඉන්ටර්ෆේස් කාඩ් එකේ තියෙන පරිපතය මදර් බෝඩ් එකට හයි කරලා තියෙනවා. මදර් බෝඩ් එකට හයි කරලා තියෙනවා මෙන්න මේ. දැන් මේ තියෙන පුතේ මදර් බෝඩ් එකක්. මේ මදර් බෝඩ් එකක් තියෙන්නේ. ඒකේ මෙන්න මේ පසුපස කොටසේ මෙන්න මෙතන. ඔයාලට පේනවා නෙට්වර්ක් ඉන්ටර්ෆේස් කාඩ් එකට අදාළ පෝට් එක නෙට්වර්ක් පෝට් එක එහෙම නැත්නම් RJ45 පෝට් එක මෙතන තියෙනවා. එතකොට මේ NIC කාඩ් එකේ තියෙන පරිපත ටික ඒකට සම්බන්ධ කරලා මේ මදර් බෝඩ් එකේම තියෙනවා. එතකොට ඔයාලට අර ජාලයෙන් එන කේබල් එක පුතේ මෙන්න මෙතෙන්ට සම්බන්ධ කරන්න පුළුවන් මේ විදිහට. හරි? මෙතෙන්ට සම්බන්ධ කරනවා. එතකොට ඔයාගේ පරිගණකයේ පුතේ ජාලයට සම්බන්ධ වෙනවා. කාඩ් එක අවශ්‍ය නැහැ පුතේ. කාඩ් එක අවශ්‍ය නැහැ. දැන් වර්තමාන පරිගණකවල මදර් බෝඩ් එකෙන් මේක තියෙනවා. හැබැයි සමහර මදර් බෝඩ් වල ඉස්සර මදර් බෝඩ් වල ඒක ආවේ නැහැ. එතකොට මොකද කරන්න වෙන්නේ? මදර් බෝඩ් එකේ නැත්තම් මේ වගේ නෙට්වර්ක් ඉන්ටර්ෆේස් කාඩ් එකක් අරගෙන ඔයාලට පුළුවන් මෙන්න මේ සුදු පාට පෝට් වගේක් තියෙනවනේ. මේ සුදු පාට පෝට් තුනක් තියෙනවනේ. මේ පෝට් තුනට මෙම තුනෙන් එකකට හයි කරන්න පුළුවන්. එතකොට මේ පෝට් එක මෙතනින් එළියට එනවා. හරි? ඔයාලට එතනට හයි කරන්න පුළුවන් කේබල් එක. right. එතකොට මේක තමයි අත්‍යවශ්‍යම උපාංගය. අනිත් ඒවා තිබුණත් මේක නැත්තම් ඔයාගේ පරිගණකයේ ජාලයකට සම්බන්ධ කරන්න බෑ. තේරුණානේ? ඒ කේබල් එක අනිවාර්යයෙන්ම මේ පෝට් එකට හයි කරන්න වෙනවා. ලියන්නේ නම් ඉතින් කාලේ ලියන්න. පොඩ්ඩක් ඉන්න පුතේ මම ඒකට අදාළ පින්තූරයක් ඔයාලට දීලා තිනවා. ඒක අලවන්න රූල් හතක් තියන්න. රූල් හතක් තියලා ලියන්න. දැන් රූල් හතක් තියලා ලියන්න. ලියන්න එහෙම. පරිගණකයක් ජාලයකට සම්බන්ධ කිරීම සඳහා පරිගණකයක් ජාලයකට සම්බන්ධ කිරීම සඳහා අත්‍යවශ්‍යයෙන්ම තිබිය යුතු උපාංගය පරිගණකයක් ජාලයකට සම්බන්ධ කිරීම සඳහා අත්‍යවශ්‍යයෙන්ම තිබිය යුතු උපාංගය මෙම පොඩ්ඩක් ආයෙ මුලින්ම කියන්න පුළුවන්ද? හරි. පරිගණකයක් ජාලයකට සම්බන්ධ කිරීම සඳහා අත්‍යවශ්‍යයෙන්ම තිබිය යුතු උපාංගය මෙම ජාල කරන අතුරු මුහුණත් කාඩ්පතයි. අත්‍යවශ්‍යයෙන්ම තිබිය යුතු උපාංගය මෙම ජාල කරන අතුරු මුහුණත් කාඩ්පතයි. ඒකටම ලියන්න. ජාලයෙන් එන කේබලය මෙම කාඩ්පතෙහි ඇති
ජාල කරන කෙවෙනියට කෙවෙනිය කියන්නේ පෝට් එක. පෝට් එකට සිංහලෙන් කියන්නේ කෙවෙනිය කියලා. මෙම කාඩ්පතෙහි ඇති ජාල කරන කෙවෙනියට වරහන් ඇතුළේ දාන්නේ RJ45 කියලා. RJ45. මෙම කාඩ්පතෙහි ඇති ජාල කරන කෙවෙනියට වරහන් ඇතුළේ RJ45. RJ45 ජාල කරන කෙවෙනියට සම්බන්ධ කරයි. සම්බන්ධ කරයි. ජාල කරන කෙවෙනියට සම්බන්ධ කරයි. නැත්නම් RJ45 ඈ. RJ45. ඉංග්‍රීසියෙන් කියනවනේ නෙට්වර්ක් පෝට් එක. නෙට්වර්ක් පෝට්. ජාල කරන කෙවෙනියට සම්බන්ධ කරයි. අලුතුලගේ ලියන්නේ අලුතුලගේ වර්තමාන පරිගණකවල වර්තමාන පරිගණකවල මෙම කාඩ්පතෙහි ඇති පරිපතය වර්තමාන පරිගණකවල මෙම කාඩ්පතෙහි ඇති පරිපතය මව්පුවරුව තුලම පිහිටුවා ඇත. වර්තමාන පරිගණකවල මෙම කාඩ්පතෙහි ඇති පරිපතය මව්පුවරුව තුලම පිහිටුවා ඇත. හරි. උත්තරණත් එක උපාංගයක් අපි ඉවර කරා. පරිගණක ජාලයක් ගොඩනැගීම සඳහා අවශ්‍ය උපාංග වලින් එකක් දැන් ඉවර කරලා තියෙනවා. දැන් ලියන්නේ දෙවෙනි උපාංගය. ජාල කරන නාභිය. ඉතින් අපේ නෙට්වර්ක් හබ් කියලා. ජාල කරන නාභිය නැත්නම් නෙට්වර්ක් හබ්. හරි. ජාල කරන නාභිය නෙට්වර්ක් හබ්. හරි. ඒකටත් පින්තූරයක් තියෙනවා. ඒක අලව ගන්න තේ ඉඳ තියාගන්න රූල් හතක් රූල් හතක් තියාගන්න. හරි අහගන්න මේ ජාල කරන නාභිය කියන්නේ මොකක්ද කියලා නෙට්වර්ක් හබ් එක කියන්නේ රයිට් මම ගිය සතියේත් පෙන්වුවා අපේ නෙට්වර්ක් හබ් එකක් එහෙම නැත්නම් ජාල කරන නාභියක් මේ තියෙන්නේ නෙට්වර්ක් හබ් එකක් හරි එතකොට මේ නෙට්වර්ක් හබ් එක මොකක් විදිහටද කටයුතු කරන්නේ මොන ස්ථලකේද තියෙන්නේ නෙට්වර්ක් හබ් එක මොන ස්ථලකේද තියෙන්නේ කාට හරි කියන්න පුළුවන්ද ගිය සතියේ කියා දුන්නා स्थलක පහක් කියා දුන්නට බස් स्थलකය මුදු स्थलකය තාරක स्थलකය දැල් स्थलකය සහ රූප स्थलකය කියලා स्थलක පහක් කියා දුන්නා ගිය සතියේ කියන්නකෝ බලන්න ජාල කරන නාභිය භාවිතා වෙන්නේ මොන स्थलකේද මෙයාව ඉන්නේ ඔව් හරි තාරක स्थलකයේ ස්ටාර් ටොපොලොජි ඔව් හරි ස්ටාර් ටොපොලොජි එකේ තමයි මේ හබ් එක භාවිතා වෙන්නේ. එතකොට මෙයා මොකක් විදිහටද කටයුතු කරන්න ඕන බලාගන්න තේ පරිගණක කීපයක්. මෙයා වටේ ඉන්න පරිගණක කීපයක් එකිනෙක සම්බන්ධ කිරීමේ පොදු සම්බන්ධක ස්ථානය. එකිනෙක සම්බන්ධ කිරීමේ පොදු සම්බන්ධක ස්ථානයේ විදිහට තමයි මෙයා කටයුතු කරන්නේ. හරි?
මෙයා තමයි මැද්දේ ඉඳගෙන මේ පරිගණක ටික එකිනෙක සම්බන්ධ කරලා තියාගන්න. එතකොට ස්ටාර් ටොපොලොජි එකේ තමයි මේ උපකරණය භාවිතා වෙන්නේ. මම නිකන් මෙහෙම ඇන්දොත් මේ තියෙන්නේ හබ් එක, මේ තියෙන්නේ පරිගණක. මේ විදිහට පරිගණක මේකට සම්බන්ධ වෙලා තියාගන්න. තේරුණානේ? එතකොට මෙයාලා දත්ත හුමාරු කරද්දී මේ විදිහට දත්ත හුමාරු කරගන්න පුළුවන් මේ පරිගණකවල. හරි? පරිගණකවල දත්ත හුමාරු කරගන්න පුළුවන්. මම දැන් ඇඩ් උනේ ගොඩක් කලස්ස. උදේ කරේ CR පොතක දේ පිටුවකින් භාගයකට වඩා පොඩ්ඩක් වැඩිපුර තියන්නකෝ. පිටු භාගයකට වඩා පොඩ්ඩක් වැඩිපුර තියන්න ඈ. හරි? පිටු භාගයකට වඩා පොඩ්ඩක් වැඩිපුර තියන්නකෝ. 4න් 3ක් විතර. ඊට මේ ඔයාලට ඕන මේ හබ් එකට හරි මේ හබ් එකට අන්තර්ජාල පහසුකම් දෙන්න පුළුවන්. ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකක් දුන්නාම මේ හැමෝටම ඉන්ටර්නෙට් යන්න පුළුවන්. ඉන්ටර්නෙට් යන්න පුළුවන් හැමෝටම. අපි හිතමු මෙතන රවුටර් එකක් හයි කරලා තියෙන්නේ කියලා. Wi-Fi රවුටර් එකක් හයි කරලා ඒකෙන් කේබල් එකක් අරගෙන මෙයාට දුන්නා. හරිද? එතකොට මේ පරිගණක ඔක්කොටම මේ රවුටර් එකෙන් ඉන්ටර්නෙට් යන්න පුළුවන්. තේරුණා නේද? එතකොට මෙයා පොදු සම්බන්ධ ස්ථානයනේ. ඊළඟට හොඳට අහගන්න මේ ජාලකරණ නාභියේ තියෙන විශේෂත්වය. ජාලකරණ නාභියේ තියෙන විශේෂත්වය අහගන්නකො. මෙයාගේ එතකොට අහන ප්‍රශ්නයක් මේ ඉන්ටර්නෙට් එක ස්ලෝ වෙනවද කියලා. මෙයාගේ ස්පීඩ් එක මේගොල්ලෝ අතර බෙදලා යනවා. ස්ලෝ වෙනවා තමයි. පොඩි ස්ලෝ එකක් තියෙනවා. මෙයාගේ ස්පීඩ් එක තියෙනවනේ. මේ ඔයාගේ රවුටර් එකේ ස්පීඩ් එක ඒක මේගොල්ලෝ අතර බෙදලා යනවා. හරි? හැමෝම එක වෙලාවෙ ඉන්ටර්නෙට් යන්නේ නැති වෙන්න පුළුවන් නේ. දෙන්නෙක් තුන්දෙනෙක් යනකොට ඒක ස්පීඩ් එක තමයි බෙදෙන්නේ. ඈ ස්පීඩ් එක බෙදෙන්නේ. මේ එකම ස්පීඩ් එක හැමෝටම එන්නේ නැහැ. ඒක බෙදලා යනවා. මෙතන ඉන්න පරිගණක අතරේ. තේරුණා නේද? තව ඒ වගේ ගැටලු තියෙනවනම් අහන්න. මම කීගේ හිටියේ මෙයාගේ විශේෂත්වය මෙයා තුල ක්‍රියාත්මක වෙන්නේ පුතේ අර්ධ ද්විපද ක්‍රමය. අර්ධ ද්විපද ක්‍රමය කියන්නේ half duplex ක්‍රමය තමයි මේ හබ් එක ඇතුලේ ක්‍රියාත්මක වෙන්නේ. ඒකේ මොකද්ද තේරුම් පුතේ? අර්ධ ද්විපද ක්‍රමය මොකක්ද අදහස? මේක හරහා දෙන්නේ. අපි හිතමුකෝ මෙයා B පරිගණකය කියලා. මේ දෙන දත්ත හුමාරු කරගනිද්දි වෙන අයට දත් හුමාරු කරගන්න බෑ පුතේ. මේ දෙන දත් හුමාරු කරලා ඉවර වෙනකල් බලා ඉන්න වෙනවා. මේ දෙන දත් හුමාරු කරලා ඉවරුනාම මේ වෙන දෙන්නෙකුට දත් හුමාරු කරන්න පුළුවන්. ඒ නිසා අපි කියනවා මෙයා තුල භාවිතා වෙන්නේ අර්ධ ද්විපද ක්‍රමය කියලා. අර්ධ ද්විපද ක්‍රමය. හරිද පුතේ? ඊළඟ විෂයත්වය තමයි පුතේ මේ කවුරු හරි පරිගණකයකට පුතේ මේ ඒක හොඳට මතක තියාගන්න. මේ කවුරු හරි පරිගණකයකට දත්තයක් ලැබුණා කියමුකෝ. අපි හිතමුකෝ ඒ පරිගණකයට ඔන්න දත්තයක් එවනවා. මෙයාට ඒ දත්තය කියවලා කාටද දෙන්න ඕනේ කියලා හොයාගන්න බෑ. හරිද? කොයි පරිගණකයකටද ඒ දත්තය දෙන්න ඕනේ කියලා එයාට වටහා ගැනීමේ හැකියාවක් නැහැ. එයාට තේරුම් ගන්න බෑ මේ දත්තය කාටද දෙන්න ඕනේ කියලා. ඒ නිසා එයා මොකද කරන්නේ? මේ ආපු දත්තය මේ හැමෝටම මේ හැම පෝට් එකකටම කොපි කරලා දෙනවා. හැම පෝට් එකකටම කොපි කරනවා. හරිද? අවශ්‍ය පරිගණකයේ ඒක ලබා ගන්නවා. අනිත් අය ප්‍රතික්ෂේප කරනවා. ඒ කියන්නේ දැන් මේ හබ් එකට බෑත්තේ මෙයාට එන දත්තයක්. අපි හිතමුකෝ මේ කේබල් එක දිගේ දත්තයක් දෙනවා මෙයාට මේ කේබල් එකට. හැබැයි මෙයා දන්නේ ඒක කාටද දෙන්න ඕනේ කියලා හරියටම. ඒ නිසා එයා මේ හැම පෝට් එකකටම ඒක කොපි කරලා දානවා. කැමති කෙනෙක් ගන්න කියලා. අවශ්‍ය කෙනෙක් ගන්න කියලා කොපි කරලා දානවා. තේරුණා නේද? එතකොට මෙයාගේ වේගය ටිකක් අඩුයි. හේතුව අර්ධදීපද ක්‍රමයේ භාවිතා වෙන්නේ. එතකොට අර දෙන්නෙක් දත් හුමාරු කරලා ඉවරනකල් අනිත් අයට බලා ඉන්න වෙනවා. ඒ වගේ තියෙනවා මම පොඩ්ඩක් වීඩියෝ එකක් ඔයගලන්ට පෙන්නන්නම්. මේක ගැන අදහසක් ගන්න. In this video, we're going to talk about the difference between a hub, a switch, and a router.
මම මේ උපකරණ තුනම අද කියා දෙනවා පුතේ. මුලින්ම හබ් එක. හරි මෙන්න හබ් එකට අපි උපාංග සම්බන්ධ කරනවා පුතේ. හරිද? හොඳට බලන්න එයාගේ වගුවක් තියෙනවා. ඒ වගුවේ උපාංග පුතේ මේ ඩිටෙක්ටඩ් කියලා විතරයි ගන්න. ඩිටෙක්ටඩ් කියලා විතරයි. ඒ කියන්නේ උපාංගයක් සම්බන්ධ කරා කියලා විතරයි එයා ගන්න. එයාගේ ලිපිනයක් හරි මොකක් හරි දන්නේ නැහැ පුතේ. මේ ඩිටෙක්ටඩ් කියලා විතරයි ගන්න. උපාංග හතරක් සම්බන්ධ කළා දැන් හබ් එකට. හරි ඔන්න බලන්නකෝ අර මම කියපු දේ කිසියම් උපාංගයකින් දත්තයක් එනවා ඒක එයා අනිත් කෝඩ් තුනටම කොපි කරලා දෙනවා. එතකොට ඒ පරිගණක තුනට මේක යනවා අවශ්‍ය පරිගණකේ විතරයි ගන්න. ඔන්න දත්තයක් එනවා ඒක අනිත් කෝඩ් තුනටම එයා කොපි කරනවා. එතකොට බලන්න මේකෙත් අවශ්‍ය පරිගණකයට විතරක් නෙවෙයි අනිත් අයටත් ඒක දෙනවා පුතේ data එක. ඒ කියන්නේ මෙයාට කාටද ඒක දෙන්න ඕනේ කියලා හොයාගන්න විදියක් නැහැ. මෙයා බුද්ධිමත් බවෙන් අඩුයි. right. අපි ස්විච් එක ගැන කතා කරනවා පුතේ මේ හබ් එක කතා කරලා අවසන් වෙනවා. හරි එහෙනම් අපි හබ් එක ගැන ලියමු අපි පින්තූරෙට ඉඳ තියලා ලියන්න. පරිගණක ජාලයක් ගොඩනැගීමේදී පරිගණක ජාලයක් ගොඩනැගීමේදී එහි උපාංග පරිගණක ජාලයක් ගොඩනැගීමේදී එහි උපාංග එකිනෙක සම්බන්ධ කරන පරිගණක ජාලයක් ගොඩනැගීමේදී එහි උපාංග එකිනෙක සම්බන්ධ කරන පොදු සම්බන්ධක ස්ථානය එහි උපාංග එකිනෙක සම්බන්ධ කරන පොදු සම්බන්ධක ස්ථානය ලෙස ජාලකරණ නාභිය කටයුතු කරයි. 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 හරි? අලුත් රූලකින් ලියන්න තේ අලුත් රූලකින් මෙහි අර්ධ ද්විපත ක්‍රමය ක්‍රියාත්මක වේ. එනම් උපාංග දෙකක් දත්ත හුවමාරු කර අවසාන වන තෙක් අනෙක් උපාංගවලට උපාංග දෙකක් දත්ත හුවමාරු කර අවසාන වන තෙක් අනෙක් උපාංගවලට දත්ත හුවමාරු කළ නොහැක.
අනෙක් උපාංග වලට දත්ත හුවමාරු කළ නොහැක. උපාංග දෙකක් දත්ත හුවමාරු කර අවසාන වන තෙක් අනෙක් උපාංග වලට දත්ත හුවමාරු කළ නොහැක. නේද? ඊළඟට අලුත් පුලක ලියන්න ආපහු. අලුත් පුලක ලියන්න. අර ලැබෙන දත්ත හැම උපාංගයකටම කොපි කරන කතාව ලියන්න. මෙයට ලැබෙන දත්තයක් මෙයට ලැබෙන දත්තයක් මෙයට ලැබෙන දත්තයක් ලබා දිය යුත්තේ මෙයට ලැබෙන දත්තයක් ලබා දිය යුත්තේ කුමන පරිගණකයටදැයි මෙයට ලැබෙන දත්තයක් ලබා දිය යුත්තේ කුමන පරිගණකයටදැයි හඳුනාගත නොහැකි අතර සෑම උපාංගයකටම එම දත්තය ලබා දේ. 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 එතකොට කොහොමද තේන්නේ? අදාළ පරිගණකය එක හොයාගන්න. එයා ඒක ගන්න අපේ මේ ඇඩ්‍රස් එකක් දාලා තිනවා. ඒවා ඔයගොල්ලන් ඉස්සරහට ඉගෙන ගන්න පුළුවන්. IP address සහ MAC address කියන ඒවා තියෙනවා ඒ data packets වල. ඒවා දැන් අවශ්‍ය නැහැ. ඒක දිහා බලලා ඒ පරිගණකය Tamanට දාවේ කියලා බලාගෙන ඒක ගන්නවා. ඒ අනිත් අය ප්‍රතික්ෂේප කරනවා. තමන්ගේ address එක නෙවෙයි ඒක තියෙන්නේ. ඒ නිසා ඒක ප්‍රතික්ෂේප කරනවා. හරියට ටික ඔයාලට ගෙදරට ඔන්න ලියුමක් ආවත් පැලෙන් බලනවා ඇඩ්‍රස් එක මට නෙවෙයි එහෙනම් අපව දෙනවා. ලියුම මහතට අපව එක දෙන්න. හරි. ලියන්න. ඒකටම ලියන්න තියෙනවා. අදාළ පරිගණකය ගොරවනවානේ. තියෙනුනේ අදාළ පරිගණකය එය ලබා ගන්න අතර අදාළ පරිගණකය එය ලබා ගන්න අතර අනෙක්වා ප්‍රතික්ෂේප කරයි. අදාළ පරිගණකය එය ලබා ගන්න අතර අනෙක්වා ප්‍රතික්ෂේප කරයි. මම ඔයාලට පින්තූර කොලයක් දුන්නා නේද? මෙන්න මේක මම හිතන්නේ දුන්නා. ඔය පළවෙනි පින්තූරේ තමයි මේ network interface card එක. දෙවෙනි එක අලව ගන්න දැන්
හබ් එකට. ඔයාලට පේනවා එයාට ලැබෙන தත්ත්වය ඒකට හයි කරලා තියෙන පරිගණක දෙකටම ලබා දෙනවා. ඒකට හයි කරලා තියෙන පරිගණක දෙකටම ලබා දෙනවා. හරි? right. හරි. එහෙනම් අපි ලියමු ඊළඟ උපාංගය තුන්වෙනි. ජාලකරණ ස්විචය. ජාලකරණ ස්විචය. ජාලකරණ ස්විචය. network switch. network switch එක ජාලකරණ ස්විචය network switch මාතෘකාව ලියන්න. ජාලකරණ ස්විචය network switch. ඔබට මේ අහලා තියෙන ප්‍රශ්නයක් එකවර උපාංග දෙකකට විතරක් දත්ත හුමාරු කරන්න පුළුවන් වෙන්නේ එකවර උපාංග දෙකකට විතරක් දත්ත හුමාරු කර ගන්න පුළුවන් වෙන්නේ මේ එයාර හැම එකකටම කොපි කරන හින්දාද කියලා අහලා තිනවා. ඔව් එහෙම තමයි. එතකොට අර අනිත් අයට ඒක කරගන්න බෑනේ. ඉතින් අනිත් අයට දත්ත හුමාරු කරන්න බෑ. අර දත්තය ගැන අවධානය යොමු කරන්න ඕනේ. හරි. ඒක ලබා ගැනීමට වෙලාව ගන්නවා. ඒ කියන්නේ තේ දත්තයක මේ එක data packet එකක් විතරයි නෙවෙයි ඉන්නේ. දැන් හිතන්නකො මෙහෙම මම පැහැදිලි කරන්නම්. ඔයා පින්තූරයක් සෙන්ඩ් කරා කියලා හිතන්නකො කාට හරි පික්චර් එකක් සෙන්ඩ් කරා. ඒතරත් හිතමුකෝ මේක තමයි පික්චර් එක. හරි. මේ පික්චර් එකේ කුඩා කොටස් වලට මුලින්ම වෙන් වෙනවා. හරි. මේ විදිහට කුඩා කොටස් වලට වෙන් වෙනවා. ඒකේ තියෙන මේ බිට්ස් ටික කුඩා කොටස් වලට වෙන් වෙනවා. හරි. ඒ එක කොටසකට අපි කියන අපිට data packet එකක් කියලා. data packet එකක් කියලා කියනවා. ඒතකොට එකපාරම ඔයා යවන සින්දුව හරි ෆොටෝ එක හරි වීඩියෝ එක හරි අනිත් කෙනාගේ පරිගණකයට යන්නේ නැහැ. ඒක කුඩා කොටස් වලට වෙන් වෙලා කොටසින් කොටස තමයි යන්නේ. ඒකට තමයි කියන්නේ ඩවුන්ලෝඩ් වෙනවා කියලා. ඒක මුලින්ම මේ කොටස එනවා. මේ පළවෙනි කොටස එනවා. ඒකට ඇඩ්‍රස් එක ගහලා තියෙනවා. යන්න ඕනේ කාටද කියලා. කොයි පරිගණකයකටද යන්න ඕනේ කියලා ගහලා තියෙනවා. IP ඇඩ්‍රස් එක ගහලා තියෙනවා. ඊට පස්සේ දෙවෙනි කොටස එනවා. ඊට පස්සේ තුන්වෙනි කොටස එනවා. ඔහොමම ඒගොල්ලෝ නෙට්වර්ක් එක දිගේ එනවා අපිට. ඇවිල්ලා එකින් එක තමයි ඔයාගේ පරිගණක ඇතුළට එන්නේ. එහෙම නැත්නම් ෆෝන් එක ඇතුළට එන්නේ එකින් එක ඩවුන්ලෝඩ් වෙවි එන්නේ. ඒක නැත්නම් එකපාරම මේ පින්තූරෙ වෙන්න පුළුවන් එහෙම නෙවෙයි. හිමීට ඩවුන්ලෝඩ් වෙලා අන්තිමට තමයි පින්තූරෙ හැදෙන්නේ. එහෙම නැත්නම් සින්දුව අන්තිමට තමයි ඩවුන්ලෝඩ් වෙන්නේ. හරි? ඒතර ඒක එනකල් අනිත් අයට මේ මුකුත් කරගන්න බෑ හබ් එක තියෙන. තේරුණාද? එහෙනම් එකපාරට පින්තූරයක් එනවනම් ඩවුන්ලෝඩ් වෙන්න වෙලාව ගන්න නැහැ නේද? එකපාර පින්තූරය. හරි. දැන් මම ඊළඟට කතා කරන්න යන්නේ ජාලකරණ ස්විච්ය නැත්නම් නෙට්වර්ක් ස්විච් කියන උපාංගය ගැන.
right. तो ජාලකරන ස්විච්යත් හබ් එක වගේම තමයි. හරි. පෙනුමෙන් එක වගේ තමයි බොහෝ විට. නමුත් එයාගේ ක්‍රියාකාරීත්වය තමයි වෙනස. ක්‍රියාකාරීත්වය තමයි වෙනස තියෙන්නේ. දෙන්නම පුදේ මේ පරිගණක ජාලයක එහෙම නැත්නම් තාරුකා ස්ථලයක පොදු සම්බන්ධක ස්ථානයේ විදිහට තමයි කටයුතු කරන්නේ. හබ් එකයි ස්විච් එකයි දෙකම. හරිද? ස්ටාර් ටොපොලොජි එකේ මේ පරිගණක සහ අනෙකුත් උපාංග සම්බන්ධ කරගෙන තියෙන පොදු සම්බන්ධක ස්ථානයේ විදිහට තමයි ස්විච් එකත් කටයුතු කරන්නේ. පෙනුමෙන් එක වගේ තමයි. හැබැයි පුතේ වෙනසක් තියෙනවා යාගේ හැසිරීම. ඒ තමයි ස්විච් එක. මෙතන ස්විච් එකනේ තියෙන්නේ. ජාල කරන ස්විච් එක. ස්විච් එකේ පූර්ණ දීපද ක්‍රමය තමයි ක්‍රියාත්මක වෙන්නේ. ස්විච් එක තුල පූර්ණ දීපද ක්‍රමය ක්‍රියාත්මක වෙනවා. ඒ කියන්නේ මේක ඇතුලේ දෙන්නෙක් දත්ත හුමාරු කරගනිද්දි අනිත් අයටත් ඕන නම් දත්ත හුමාරු කරගන්න පුළුවන්. අපි හිතමුකෝ මේ දෙන දත්ත හුමාරු කරගන්නවා. ඒ වෙලාවේ මේ දෙන්නට දත්ත හුමාරු කරගැනීමේ හැකියාව තියෙනවා. හරි ස්විච් එක. ඊළඟ ලක්ෂණය තමයි ස්විච් එකේ ඔයගොල්ලෝ මතක තියාගන්න ඕනේ. මෙයාට පුළුවන් පුතේ මෙයාට ලැබෙන data packets දත්ත හරියටම කාටද දෙන්න ඕනේ. කොයි පරිගණකයකටද දෙන්න ඕනේ කියලා හොයාගන්න. හරි. මෙයාට කියවන්න පුළුවන් පුතේ ඒ එන ලිපින. හරි. data packet වල ගහලා තියෙන ලිපින කියවීමේ හැකියාව තියෙනවා. හරි. ඒක කියවලා කොයි පරිගණකයකටද ඒ data packet එක දෙන්න ඕනේ කියලා හොයාගන්න මෙයාට හැකියාව තියෙනවා. එතකොට දත්තවල ආරක්ෂාව ඉහළයි, වේගය ඉහළයි පුතේ හබ් එකට වැඩි. කියන්නේ දැන් මෙයා දන්නවා මේ data packet එක කියවලා කාටද ඒක දෙන්න ඕනේ කියලා. ඒකට මේ පරිගණකෙ විතරයි ඒක දෙන්නේ. අනිත් අය පෝටල් එකට කොපි කිරීමක් කරන්නේ නැහැ. මේ දෙක තමයි ඔයගොල්ලෝ මතක තියාගන්න ඕනේ ලක්ෂණ දෙක. එතකොට මේකට අදාළව වීඩියෝ එකක් බලමු. network devices. But unlike a hub, it's also which wastes bandwidth. බලගන්න තියෙන හොඳට. Now, Switch. switch is very similar to a hub. It's also මේ බලන්න තියෙන්නේ ස්විච් එකේ ඇතුලේ එයා වගුවක් පවත්වාගෙන යනවා ස්විච් ටේබල් එකක්. ඒකෙ පිටේ අර හබ් එක වගේ ඩිටෙක්ටඩ් කියලා විතරක් නෙවෙයි. එයා ඇඩ්‍රස් එකකුත් a device මතක තියාගන්නවා හැම උපාංගයකම. that මේකට අපි කියනවා MAC address කියලා. ඒක ඔයාලට අවශ්‍ය නැහැ අපේ. මම නිකන් කිව්වේ MAC address කියලා එකක් මතක තියාගන්න අපි ඈ. A switch can actually learn the physical addresses of the devices that are connected to it. ඔය MAC address එක පුතේ MAC address එක සඳහන් වෙලා තියෙන්නේ මම අර ඉස්සෙල්ලා පෙන්නපු මෙන්න මේ network interface card එකේ තියෙන address එකක්. MAC address එක කියන්නේ මේ network interface card එකේ තියෙන physical address එකක්. මේක ඒක සඳහන් කරලා තියෙනවා. එයා දැන් මේකටනේ connect කරලා තියෙන්නේ. මේක cable එකට connect කරලා තියෙන්නේ. ඒකට මේකේ address එක මතක තියාගන්නවා switch එක. These physical addresses called MAC addresses in its table. So when a data packet is මොන sent බලන්න to a data switch, එකක් ලැබුණාම it's only directed to the intended destination එයා port. MAC address එක කියවලා ඒක Our hub will just read අදාළ broadcast පරිගණකයට විතරයි data දෙන්නේ. from every port. So as an example, if this computer here wanted to communicate with this computer over here, the data packet arrives at the switch, and then the ඔව් switch අදාළ will look පරිගණකයට at its විතරයි table data of packets MAC දෙන්නේ addresses අනිත් and පරිගණකට දෙන්නේ. matching ports and deliver the data to the correct port, and then the data packet would only go to that computer. So that's the major difference between a hub and a switch. So as a result, switches are far more preferred over hubs because they reduce any unnecessary traffic on the network. So as a review, a hub only detects that a device is physically connected to it. නැත්තේ. මම ගැට තියෙනවා අන්න පුළුවන් අරක. මම ලියමු අපි පින්තූරෙට ඉඳ තියන්නේ. පින්තූරෙට ඉඳ තියලා ලියන්න. මෙයද ජාලයක පරිගණක මෙයද ජාලයක පරිගණක එකිනෙක සම්බන්ධ කිරීමේ
මෙයද ජාලයක පරිගණක මෙයද ජාලයක පරිගණක එකිනෙක සම්බන්ධ කිරීමේ පොදු සම්බන්ධක ස්ථානය මෙයද ජාලයක පරිගණක එකිනෙක සම්බන්ධ කිරීමේ පොදු සම්බන්ධක ස්ථානය ලෙස කටයුතු කරයි. පොදු සම්බන්ධක ස්ථානය ලෙස කටයුතු කරයි. පොදු සම්බන්ධක ස්ථානය ලෙස කටයුතු කරයි. අනුතුලක ලියන්න. පූර්ණ කියනවනේ ජාලයක පරිගණක එකිනෙක සම්බන්ධ කිරීමේ පොදු සම්බන්ධක ස්ථානය ලෙස කටයුතු කරයි. පොදු සම්බන්ධක ස්ථානය ලෙස කටයුතු කරයි. හරි? අනුතුලකින් පූර්ණ ද්විපත ක්‍රමය ක්‍රියාත්මක වේ. 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 ඊළඟට අර මතක තියාගන්න ඕන කාරණය ලැබෙන data එක අදාළ පරිගණකයට විතරයි ලබා දෙන්නේ. කියන්න. මෙයට ලැබෙන දත්තයක් එය ලැබිය යුතු පරිගණකය වෙතම මෙයට ලැබෙන දත්තයක් එය ලැබිය යුතු පරිගණකය වෙතම ලබා දීමේ හැකියාව ඇත. මෙයට ලැබෙන දත්තයක් එය ලැබිය යුතු පරිගණකය වෙතම ලබා දීමේ හැකියාව ඇත. එය ලැබිය යුතු පරිගණකය වෙතම ලබා දීමේ හැකියාව ඇත. හරි? ඒක තමයි විශේෂත්වය. දැන් එතනක වෙනස අහන්න ඉඳී තියෙනවා විභාගෙට. ජාලකරණ නාභිය සහ ජාලකරණ සුවිචයේ වෙනස්කම් කීපයක් තුනක් විතර අහන්න ඉඳී තියෙනවා. අපි දැන් ඒ දෙන්නගේ වෙනස්කම් මොනවද කියලා පොඩි වගුවකින් සාකච්ඡා කරනවා අපිට ඊළඟ උපාංගයට යන්න කලින්. හරි? හරි. එහෙනම් අපි පොඩි වගුවක් ඇඳ ගන්නවා. වගුවක් ඇඳ ගන්නත් මේ පැත්තේ ජාලකරණ නාභි. මේ පැත්තේ ජාලකරණ සුවිචේ. පල්ලෙහාට රූල් තියාගමු. 6ක් වගේ තියන්න අපි දැනට 6ක් වගේ තියලා තියන්න රූල් පල්ලෙහාට. පැය දෙකේ ක්ලාස් එකට රෙකෝඩ් කරන්න පැය දෙකේ ක්ලාස් එක රෙකෝඩ් වෙනවා Zoom වලින්. ගිගාබයිට් එකක් විතර යනවා අපිට. ගිගාබයිට් එකක් විතර ප්‍රමාණයක් යනවා. පැය දෙක ක්ලාස් එක සේව.
හරි අපි එහෙනම් වෙනස්කම් ටික ලියමු ඈ වෙනස්කම් ටික ලියමු මුල්ම වෙනස ඔයගොල්ලෝ මතක තියාගන්න ඕන වෙනස මුල්ම වෙනස කරන්නේ ලැබෙන දත්ත ජාලය පුරා විසිරුවා හරි ලැබෙන දත්ත ජාලය පුරා විසිරුවා හරි දැන් ලැබෙන දත්ත ජාලය පුරා විසිරුවා හරි ලැබෙන දත්ත ජාලය පුරා විසිරුවා හරි මේ පැත්තේ ලැබෙන දත්ත අදාළ ලැබෙන දත්ත අදාළ පරිගණකයට ලබා දෙයි. ලැබෙන දත්ත අදාළ පරිගණකයට ලබා දෙයි. පරිගණකයටම කියලා දාන්නේ. ලැබෙන දත්ත අදාළ පරිගණකයටම ලබා දෙයි. හරි? ලැබෙන දත්ත අදාළ පරිගණකයටම ලබා දෙයි. ඊළඟට අර්ධ දීපත ක්‍රමය ක්‍රියාත්මක වෙනවා මේ පැත්තේ පූර්ණ දීපත ක්‍රමය ක්‍රියාත්මක වෙනවා. එදගත් ලියන්න. මම ලියන්න ඕනේ නෑනේ. අර්ධ දීපත ක්‍රමය ක්‍රියාත්මක වේ පූර්ණ දීපත ක්‍රමය ක්‍රියාත්මක වේ. ජාලකරණ නාභිය තුල අර්ධ දීපත ක්‍රමය ක්‍රියාත්මක වේ ස්විචේ පූර්ණ දීපත ක්‍රමය ක්‍රියාත්මක වේ. පූර්ණ දීපත ක්‍රමය පූර්ණ දීපත ක්‍රමය ක්‍රියාත්මක වෙනවා. ඊට පස්සේ පල්ලෙහා පෙළියට ගන්න. ඒකත් එක තමයි මම පෙළියක අවශ්‍ය කිව්වේ. ඊළඟට ස්පීඩ් එක වේගය මෙයාගේ අඩුයි මෙයාගේ වේගය වැඩි. මොකද දෙන්නෙක් දත්තුමාරු කරන කල අනිත් පැයට බලා ඉන්න වෙනවා. මේක එහෙම නෑනේ. එහෙනම් වේගය අඩුය. වේගය අඩුය. වේගය ඉහළය. සම වේගවත්ය. වේගවත්ය. වේගය ඉහළය. ඊළඟට 4 ආරක්ෂාව අඩුයි. ඇයි? ලැබෙන දත්ත හැම පෝට් එකකටම කොපි කරනවනේ. අරයා දත්ත හොරගම් කරන පරිගණකයක් නම් ඒ දත්ත හොරෙන් ගන්න පුළුවන්. මේක එහෙම බෑ නේ. අදාළ පරිගණක විතරයි දෙන්නේ. ඒ නිසා ආරක්ෂාව අඩුයි. ආරක්ෂාව ඉහළයි. ආරක්ෂාව ඉහළයි. ආරක්ෂාව අඩුයි ආරක්ෂාව ඉහළයි. okay? දෙක කියන්නේ මේ මේකේ දෙවෙනි එක කිව්වේ පූර්ණ දීපත ක්‍රමය අර්ධ දීපත ක්‍රමය ක්‍රියාත්මක වෙනවා ජාලකරණ නාභිය අර්ධ දීපත ක්‍රමය මේ පැත්තේ පූර්ණ දීපත ක්‍රමය ක්‍රියාත්මක වෙනවා අර්ධ දීපත ක්‍රමය පූර්ණ දීපත ක්‍රමය ක්‍රියාත්මක වෙනවා අර්ධ දීපත ක්‍රමය පූර්ණ දීපත හරිනේ ते रेकॉर्ड කරද්දී ගිගාබයිට් 1.5 යනවා resolution අඩු කරන්න resolution එක අඩු කරලා රෙකෝඩ් කරන්න උපරිම resolution දැම්මොත් එහෙම ගිගාබයිට් ප්‍රමාණය වැඩි හරි right අපි දැන් උපාංග තුනක් කතා කරා නේද උපකරණ තුනක් කතා කරා බලන්න මේකට අදාළ පින්තූරේ මොකක්ද කියන්නේ හරි මේ තියෙන පුතේ මේක අලවග එතන අලවගෙන ඉඳ තිබ්බනේ නේද බලන්න ඒකේ මෙයා ලබා දෙන දත්තේ අනිත් අයට යන්නේ නැහැ මේ පරිගණකෙට විතරයි යන්නේ නේද මේ පරිගණකෙට විතරයි යන්නේ right එහෙනම් අපි ඊළඟ උපකරණය කතා කරමු හතරෙනි උපකරණය
ඉතින් මේකට අපි කියනවා රවුටර් එක කියලා. ඔයාලා අහලා තියෙනවනේ රවුටර් එක නැත්නම් සිංහලෙන් කියනවා මාර්ගකාරකය. මාර්ගකාරකය. මාර්ගකාරක. මාර්ගකය කියලා කියනවා. නැත්නම් රවුටර්. රවුටර්. හරි. මාර්ගකාරකය. මාර්ගකය කියලා කියනවා. ඒ තමයි ඕනක. මාර්ගකාරකය රවුටර්. හරි. මොකද්ද මේ රවුටර් එක කියලා කියන්නේ? දැන් මේ තියෙන රවුටර් එක. මේක SLT රවුටර් එකක්. ඩයලොග් රවුටර් එක පාවිච්චි කරනවා නේද? හරි. ඉතින් මෙයා මොකද්ද ජාලයක කරන කාර්ය? ජාලයක කරන කාර්ය මොකක්ද? මේ බලන්න මේ ස්විච් එකකින් හරි හබ් එකකින් හරි අපි පරිගණක 8ක් එහෙම නැත්නම් 7ක් 6ක් වගේ සම්බන්ධ කරනවා. ඊට වඩා වැඩිපුර පෝට් තියෙනවා නම් වැඩිපුර පරිගණක සම්බන්ධ කරන්න පුළුවන්. 32 16 64 ඒ වගේ පරිගණක සම්බන්ධ කරන්න පුළුවන් හබ් සහ ස්විච් තියෙනවා. ඊට වැඩිපුර තියෙනවා. හරි? එතකොට දැන් මෙයාත්තේ මේ හදලා තියෙන ජාලය මොකක්ද කියලා කියන්නේ? මේ හබ් එක එහෙම නැත්නම් ස්විච් එක හදලා තියෙන ජාලය මොකක්ද කියන්නේ? මේකට කියන්නේ ස්ථානීය ප්‍රදේශ ජාලය. ස්ථානීය ප්‍රදේශ ජාලය. මෙයා හදන්නේ පුතේ කාමරයක්, කාර්යාලයක්, එහෙම නැත්නම් ගොඩනැගිල්ලක් ඇතුළේ තියෙන ජාලයක්. මොකද මේකේ කේබල් බලන්න පුතේ. මොන කේබල්ද පාවිච්චි වෙන්නේ? මොන කේබල්ද පාවිච්චි වෙන්නේ? හැම්බරි රෙහන් යුගල්. හැම්බරි රෙහන් යුගල් එහෙම නැත්නම් ට්විස්ටර් පෙයා කේබල්. ඒතර මෙයාට පුතේ මේ රටවල් දෙකක් අතරේ, නගර දෙකක් අතරේ දත්ත ගෙනියන්න පුළුවන්ද? උපරිම මීටර් 100ක් වගේ දුරකටනේ මෙයා ගෙනියන්නේ දත්ත නේද? ඒ නිසා මේ කාමරයක් කාර්යාලයක් ගොඩනැගිල්ලක් ඇතුලේ දත්ත හුමාරු කර ගැනීම සඳහා අපි හදන ජාල වලට කියනවා ස්ථානීය ප්‍රදේශ ජාල එහෙම නැත්නම් ලෑන් කියලා ගිය සතියේ කියා දුන්නා. මේ ලෑන් වල තමයි මේ තාරකා ස්ථලකයේ පරිගණක සම්බන්ධ කරන උපාංගයේ විදිහට මෙයා කටයුතු කරන්නේ. හරිනේ? දැන් හිතන්නකෝ ඔයගොල්ලන්ගේ පාසලේ පරිගණක ජාලයේ මේ වගේ ඊට ලොකු හබ් එකක් තියෙනවා. ස්විච් එකක හබ් එකකුයි PTR බොක්ස් එකක් ඇතුලේ හයි කරලා තියෙනවා. හරි? හැබැයි ඒක පරිගණක ජාලයක්. හැබැයි අන්තර්ජාලය නෑ. අන්තර්ජාලය ඉන්ටර්නෙට් යන්න බෑ. හරි? මෙයා මෙහෙම පරිගණක 8ක් සම්බන්ධ කරාම අන්තර්ජාලයට සම්බන්ධ වෙන්න බෑ. හැබැයි පරිගණක ජාලයක්. ඒගොල්ලෝ අතර දත්ත හුමාරු කරගන්න පුළුවන්. පරිගණක ජාලයක ස්වරූපය එහෙමනේ. හැබැයි අන්තර්ජාලයට සම්බන්ධ වෙන්න බෑ. අන්තර්ජාලය කියන්නේ මොකක්ද පුතේ? අන්තර්ජාලයේ ජාල වර්ගය මොකක්ද? පුළුල් ප්‍රදේශ ජාලය. පුළුල් ප්‍රදේශ ජාලය. හරි? එහෙනම් දැන් මේ ස්ථානීය ප්‍රදේශ ජාලයේ තියෙන පරිගණක වලට අවශ්‍යයි අන්තර්ජාලයට යන්න. ඒ කියන්නේ පුළුල් ප්‍රදේශ ජාලයක් එක්ක සම්බන්ධ වෙන්න අවශ්‍යයි. අපි හිතමුකෝ මේ තියෙන්නේ මේ පාසලේ එහෙම නැත්නම් නිවසේ තියෙන ස්ථානීය ප්‍රදේශ ජාලය ලෑන් එක. ලෑන්. හරි? ලෑන් එක තියෙන්නේ. මේ හබ් එක එහෙම නැත්නම් ස්විච් එක. දැන් මේකේ අන්තර්ජාලය නෑ පුතේ. මේගොල්ලෝ අතර දත්ත උමාර කරනවා විතරයි. දැන් මේ හරිය තියෙන අපි හිතමුකෝ ජාලයක් මේ තියෙන්නේ ඉන්ටර්නෙට්. අන්තර්ජාලය. එයා පුළුල් ප්‍රදේශ ජාලයක්. ඒක මෙයාලටත් ඉන්ටර්නෙට් එකත් එක්ක සම්බන්ධ වෙන්න ඕනේ. එහෙනම් ස්ථානීය ප්‍රදේශ ජාලයක් පුළුල් ප්‍රදේශ ජාලයක් එක්ක සම්බන්ධ කරනවා නම් මේ දෙන්න අතරට අපිට උපකරණයක් දාන්න වෙනවා. මෙතෙන්ට උපකරණයක් දාන්න වෙනවා. ඒ උපකරණය තමයි රවුටර් එක. රවුටර් එක. ඔයාලට රවුටර් එක නැතුව ගෙදර තියෙන පරිගණක අතර දත්ත හුමාරු කරගන්න පුළුවන්. හරි? එහෙම නැත්නම් පාසලේ තියෙන පරිගණක අතර දත්ත හුමාරු කරගන්න පුළුවන්. හැබැයි ඉන්ටර්නෙට් යන්න බෑ. ඉන්ටර්නෙට් යන්න නම් ඔයාලට රවුටර් එකක් අවශ්‍යයි. හරි? එහෙනම් රවුටර් එක කියන්නේ මොකක්ද පුතේ? අහගන්නකේ. එතන රවුටර් එක කියලා කියන්නේ ස්ථානීය ප්‍රදේශ ජාලයකුයි පුළුල් ප්‍රදේශ ජාලයකුයි එකිනෙක සම්බන්ධ කිරීමේ උපකරණය. ස්ථානීය ප්‍රදේශ ජාලයකුයි පුළුල් ප්‍රදේශ ජාලයකුයි එකිනෙක සම්බන්ධ කිරීමේ උපකරණයට අපි රවුටර් එක කියලා කියනවා. නේද? දැන් ඇයි රවුටර් එකක් අවශ්‍ය වෙන්නේ? ඇයි රවුටර් එකක් අවශ්‍ය? අහගන්නකෝ.
මේගොල්ලෝ අතරේ දත්තු හුවමාරු කරගනිද්දී මේගොල්ලෝ අතරේ දත්තු හුවමාරු කරගනිද්දී මේ ජාලයෙන් පිට යන්නේ නැහැ නේ. ජාලයෙන් පිට යන්නේ නැහැ. මේ ස්විච් එකට එහෙම නැත්නම් හබ් එකට පුළුවන් මේගොල්ලෝ අතරේ දත්ත බෙදා හරින්න. හැබැයි ඔයා ජාලයෙන් පිටත දත්ත යවනවා නම් ජාලයෙන් පිටත දත්ත යවනවා නම් කියන්නේ වෙන ඉස්කෝලේක ළමින්ට නැත්නම් වෙන රටක කාට හරි දත්ත යවනවා නම් මෙන්න මේ රවුටරේට යවනවා. මුලින්ම රවුටරේ තමයි ඒ data packet එකේ තියෙන IP address එක කියවලා කාටද දෙන්න ඕනේ කියලා තීරණය කරන්න. ඊළඟ රවුටරේට යවනවා. එයා ඊළඟ රවුටරේට යනවා. එහෙම ගිහිල්ලා අදාළ වගේ යාළුවගේ පරිගණකයට යනවා. හරි. හරි. දැන් නම් රවුටරේ ගැන පොඩ්ඩක් බලමු. හරි. ඊළඟට මේ රවුටරේ තව කාර්යයක් තියෙනවා මම ඒකත් පොඩ්ඩක් කියලා දෙන්නම්. මේක රවුටරේ මේ තියෙන ඔයාගේ යාළුවාගේ පරිගණකය වෙන රටක ඉන්නේ. වෙන රටක යාළුවා. හරි. දැන් මේ දෙන්න අතරේ රවුටර් 10 ගාණක් තියෙනවා. මේ විදිහට රවුටර් 10 ගාණක්. හරි. එක එක තැන් එක එක ආයතන රවුටර්. එතකොට මේවා එකිනෙක කොහොම සම්බන්ධ වෙලා තියෙන අන්තර්ජාලය හරහා. හරි. සම්බන්ධලා තියෙනවා. හරි. දැන් ඔන්න අහගන්න. මෙතන රවුටරේ කරන කාර්යය. තව කාර්යයක් රවුටරේ. එක කාර්යයක් මොකද්ද? පුළුල් ප්‍රදේශ ජාලයක් සහ ස්ථානීය ප්‍රදේශ ජාලයක් එකිනෙක සම්බන්ධ කරනවා. හරි ඊළඟ කාර්යය ඔන්න අහගන්නකො. දැන් අපි හිතමුකෝ මෙන්න මේ පින්තූරේ තමයි ඔයා යවන්නේ වගේ යාළුවා. මුලින්ම මේ පින්තූරේ පිටේ කුඩා කොටස් වලට වෙන් වෙනවා. ඒකට අපි කියනවා data packet කියලා. නැත්නම් data packets කියලා කියනවා. මේ හැම packet එකෙම පුතේ ඔයාගේ යාළුවාගේ පරිගණකයේ IP ලිපිනේ සඳහන් වෙනවා. IP ලිපිනේ සඳහන් කරනවා මෙතෙන්. හරි ඒක කම්පියුටර් එකේ කරන්නේ. IP ලිපිනේ සඳහන් වෙනවා. එතකොට මේ රවුටර් වලට පුළුවන් IP ලිපිනේ කියවන්න. ඔන්න එහෙනම් මුල්ම data packet 2 යනවා රවුටරේ ගාවට. මේ පින්තූරේ පළවෙනි data packet 2 යනවා. එයා කොටස් වලට බෙදුනානේ. රවුටරේ කියවනවා මේකේ තියෙන IP ලිපිනේ කාගේද කියලා. ජාලය ඇතුලේ එකක් නෙවෙයි එළිය එකක්. එයාට දෙනවා. එයා කියවලා ඊළඟ එකට දෙනවා. ඊට එයා බලනවා පුතේ මේ වෙලාවේ තදබදේ නැති රවුටර් මොනවද? තදබදේ නැති. දැන් අනිත් කට්ටිය data packet හුමාරු කරගන්නවනේ. තදබදේ නැති මාර්ගය මොකක්ද කියලා බලනවා. එහෙන් බලලා මේ data packet 2 මෙතෙන්ට යවනවා. ඔන්න පළවෙනි කොටස ආවා. දැන් downloading කියලා වැටෙනවා. යාළුවට. ඊළඟ දෙවෙනි data packet 2 එනවා. මෙයා බලනවා මේ වෙලාවේ තදබදේ අඩු මාර්ගය මොකක්ද කියලා. මේ මාර්ගයෙන් යන්න කියලා නීතියක් නැහැ. වෙන රවුටර් එකකට යවන්න පුළුවන්. ඒකට යවනවා. ඒකෙන් බලනවා තදබදේ අඩු කොහෙද කියලා. ඒකට යවනවා. ඔහොමම දෙවෙනි data packet එකත් යනවා. ඊළඟට තුන්වෙනි data packet වෙනවා. ඒකත් මෙයා බලනවා දැන් IP ලිපිනේ අරයාගෙමයි තදබදේ අඩු මාර්ගය මොකක්ද මේක. ඒකට යවනවා. මෙහෙම අර එකම මාර්ගයක එක යන්න ඕනේ නැහැ අපිට. කොහොම ගියත් අන්තිමට එකම IP ලිපිනේනේ ගහලා තියෙන හැමෝගෙම ගිහිල්ලා මෙතනින් එකතු වෙනවා. ඔයාට අර පින්තූරේ යාළුවට යනවා. රවුටර් වල තව කාර්යයක් තමයි තදබදය අඩු හොඳම මාර්ගය තෝරලා data packet යොමු කරන එක. මේ මාර්ගයට යොමු කරන එක තමයි රවුටරේ අනිත් කාර්යය. ඔයාලා මේක දෙකම මතක තියාගන්න. එකක් ස්ථානීය ප්‍රදේශ ජාලයක් සහ පුළුල් ප්‍රදේශ ජාලයක් සම්බන්ධ කරනවා. ඊළඟට අපි යවන දත්ත තදබදය අඩු හොඳම මාර්ගය තෝරලා ලබන්නාට ලැබීමට සලස්වනවා. පොඩ වීඩියෝ එකක් බලන්න. And a switch can detect specific devices that are connected to it because it keeps a record of the MAC addresses of those devices, a local area network. For example, such as in your home network, such as out on the internet. Because to exchange or route data outside their own network to another network, දැන් මේ කියන්නේ පුතේ මේ තනි ජාලයක් ඇතුලේ දත්ත හුමාරු කරගන්න ස්විච් එකයි හබ් එකයි පාවිච්චි කරන්න පුළුවන්. ඔයාලට ඒ දෙකෙන් කැමති කෙනෙක් පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි පුතේ ජාලයෙන් පිටතට යනවා නම් ඔයාට රවුටර් එකක් පාවිච්චි කරන්න වෙනවා. තේරුණා නේද?
ඔයාගේ ජාලය ඇතුළේම දත් හුමාරු කරගන්නවා නම් රවුටර් එකක් අවශ්‍ය නැහැ. හබ් එක ස්විච් එක ප්‍රමාණවත්. වෙනත් ජාලයක් එක්ක ගනුදෙනු කරන්න යනවා නම් පුළුල් ප්‍රදේශ ජාලයක් වගේ වට රවුටර් එක අවශ්‍යයි. හරි? රවුටර් එකට පුළුවන් තේ තමන්ගේ ජාලයට අදාළ data හඳුනා ගන්න. තමන්ගේ ජාලයේ පරිගණකයක්ද කියලා data packet එක ගහලා තියෙන IP address එකෙන් හොයාගන්න යාට පුළුවන්. උදාහරණයක් විදිහට මේ වගේ. So here we have a private network with its router, and we'll refer to this as the red network, indicated by the red colored screens on the computer. And over here, we're going to have different data packets, indicated හරි. by the දැන් ඔයාලගේ රවුටර් එක හරහා වුණත් different වෙනත් data packet එක ගමන් කරන්න පුළුවන්. වෙනත් ජාල වල data packet එක ගමන් කරන්න. හැබැයි රවුටර් එක අඳුන ගන්නවා ඔයාගේ ජාලයට එන data packet එක මොනවද කියලා. අඳුනගෙන අතුරට අරන් දෙනවා. අනිත් ඒවා යවනවා ඊළඟ රවුටර් එකට. will be rejected by this router because they were not intended for this network because their IP addresses were not meant for this network. Now here is an ඒතර මේ තියෙන සාමාන්‍ය අන්තර්ජාලය දල සැකස්මක් ස්ථානීය ප්‍රදේශ ජාල හැමතැනම තියෙනවා. මම කියවනේ ඒවා එකතු වෙලා තමයි පුරවර ප්‍රදේශ ජාල සහ පුළුල් ප්‍රදේශ ජාල හැදෙන්නේ කියලා. ඒතර මේ ස්ථානීය ප්‍රදේශ ජාල විවිධ රටවල් වල තියෙන්න පුළුවන්, නගරවල තියෙන්න පුළුවන්. ඒගොල්ලෝ තනි තනියම දත්ත හුමාරු කරගන්නවා තම තමන්ගේ ස්විච් පාවිච්චි කරලා. හැමෝටම ස්විච් එකක් තියෙන්න පුළුවන් නේ. හැබැයි ජාලෙන් එළියට එනවා නම් එහෙම. ජාලෙන් එළියට එනවා නම් රවුටර් එක අවශ්‍ය වෙනවා. අන්තර්ජාලයට සම්බන්ධ වෙන්න නම් රවුටර් එක අවශ්‍ය වෙනවා. දැන් උදාහරණයක් විදිහට වෙනත් ජාලයක පරිගණකයක් එක්ක දත්ත හුමාරු කරගන්න වෙනවා කියලා හිතන්න. ඔන්න ඔය රතු පාට දත්තය මෙන්න මෙයාට සිද්ධ වෙනවා මෙයාත් එක්ක දත්ත හුමාරු කරගන්න. රටවල් දෙකක ඉන්නේ කියලා හිතන්න. මේ data packet එකක් එවනවා. නිල් පාට කෙනාට තමයි යවන්නේ. රවුටර් එක බලනවා තමන්ගේ ජාලය රතු පාට. ඒ නිසා නිල් පාට නෙවෙයි. ඒ නිසා ඒක පිටට දෙනවා. ඊළඟ රවුටර් එක බලනවා තමන්ගේ ජාලවල නිල් පාට තියෙනවද කියලා. නෑනේ. ඊළඟට යනවා. මෙයා බලනවා නිල් පාට අපේ ජාලෙනේ කියලා බාර ගන්නවා. ඒක ස්විච් එකට දුන්නාම ස්විච් එක පරිගණකයට දෙනවා. right? එතකොට මේ ඔක්කොම මේ විදිහට ක්‍රියාත්මක වුණාම හැමෝම දත්ත හුමාරු කරගන්නවා ජාල අතරේ රවුටර් තමයි එක මෙහෙවන්නේ. හරි. right. දැන් ඔයාලා දන්න අපේ මේ රවුටර් එක ඔයාලගේ දැන් රවුටර් එක ඇති ඒකෙන් මොකද්ද වෙන්නේ කාර් එක කියලා නිකම්ම ඉන්ටර්නෙට් යන්න පාවිච්චි කරනව නෙවෙයි ඒක. හරි. ඒ කියන්නේ එයා තමයි අඳුනගන්නේ ඔයාගේ ජාලයට එන දත්ත මොනවද පිටට දෙන්න ඕනේ දත්ත මොනවද කියලා එයා තමයි අඳුනගන්නේ. හරි. සින් කරන්නේ මේකද කියනවා. සින් එකකින් වෙන්නේ මේකද කියනවා. why not? සින් එකෙන් සින් එකක් නේ රවුටර් ඇතුලේ තියෙන්නේ. රවුටර් ඇතුලේ සින් එකක් තියෙන්නේ. ඒකට සම්බන්ධතාවය. සින් එක තමයි මේ data එක ගන්න. right. තව වීඩියෝ එකක් බලන්නකෝ. මම කියවනේ තව කාර්යයක් තියෙනවා කියලා. The amazing journey of data packets from the data center to your device forms the backbone of its destination is known as routing. Forms the backbone of the internet.
This data flow is governed to make the most efficient transfer of the data. It is apparent from this animation the amazing මේ journey router of ගැන data තමයි packets තියෙන්නේ from routing the ගැන. data center to your device forms the backbone of the internet. This data flow is governed to make the most efficient transfer of the data. It is apparent from this animation that this governing of the data from the source to the destination through such a complicated network is not an easy task. මේ data තමයි govern කරන්නේ. මේ router හරහා. Flow of data from the source to its destination is known as routing. Let's try to understand routing through an හරි මේ බලන්න analogy. ඔය router එකේ කාර්යය පොඩ්ඩක් අඳුන්වලා දෙන්න හදපු වීඩියෝ එකක් ඈ. අර හොඳම මාර්ගය, තදබදේ අඩු මාර්ගය තෝරලා දීලා ඉස්සරහට යවනවා. බලන්න. Imagine a scenario where you are trying to reach your home from your office. The roads are full of traffic. In this scenario, So මේ you look up the road and මාර්ගය වෙනස් කරනවා. මේ පැත්තේ යනවා. based on the traffic situation and the road conditions, you take the easiest path to reach your home. හරි නේද? අන්න ඒ වගේ තමයි Similarly, routing. with routing, the decisions regarding the movements of packets are taken based on the state of network, and a device called a router makes these logical data decisions. The main purpose of having a router හරි router එක ගැන ලියමු. Yeah. ස්ථානීය ප්‍රදේශ ජාලයක් සහ ස්ථානීය ප්‍රදේශ ජාලයක් සහ ස්ථානීය ප්‍රදේශ ජාලයක් සහ ෆොටෝ එකක් තියෙනවා අපේ sorry ෆොටෝ එකක් තියෙනවා අපේ ඊට තියන්න ෆොටෝ එකක් තියෙනවා ස්ථානීය ප්‍රදේශ ජාලයක් සහ පුළුල් ප්‍රදේශ ජාලයක් ස්ථානීය ප්‍රදේශ ජාලයක් සහ පුළුල් ප්‍රදේශ ජාලයක් එකිනෙක සම්බන්ධ කිරීම සඳහා ස්ථානීය ප්‍රදේශ ජාලයක් සහ පුළුල් ප්‍රදේශ ජාලයක් ඒ කියන්නේ WAN wide area network එක ස්ථානීය ප්‍රදේශ ජාලයක් සහ පුළුල් ප්‍රදේශ ජාලයක් එකිනෙක සම්බන්ධ කිරීම සඳහා රවුටරය භාවිතා කරයි එමෙන්ම අනිත් කාර්ය රවුටර් එකේ එමෙන්ම දත්ත සම්ප්‍රේෂණයේදී තදබදය අඩු හොඳම මාර්ගය තෝරා දත්ත පැකැට්ටු ඉදිරියට යැවීමට තදබදය අඩු හොඳම මාර්ගය තෝරා දත්ත පැකැට්ටු ඉදිරියට යැවීමට රවුටරය භාවිතා කරයි. මෙය භාවිතා කරයි. දත්ත පැකැට්ටු ඉදිරියට යැවීමට මෙය භාවිතා කරයි. හරි right වෙන උපකරණ හතරක් කතා කරා ඒ ඇති එකට ඒකට තියෙන පින්තූර දෙකක් තියෙනවාද කියලා පොඩ්ඩක් බලමු අපි මතකෙට පින්තූර දෙකක් තියෙනවා ඔව් පින්තූර දෙකක් තියෙනවා ඒ දෙක එක පේලියට අලව ගන්න දැන් රයිට් තිබ්බානේ ඒ පැත්තෙම අනිත් පැත්තේ අලව ගන්නත් එකම පේලිය අලව ගන්න මෙන්න මේ පින්තූර දෙක මේ තියෙන්නේ එක පින්තූරයක් මේ පින්තූරේ සම්පූර්ණ පින්තූරේ ඊට මේ පින්තූරේ අනික මට පේනවා මේ ස්විච් දෙකකින් සම්බන්ධලා තියෙන ස්ථානීය ප්‍රදේශ ජාල දෙකක් රවුටර් මගින් සම්බන්ධ කරලා තියෙනවා. ඒක එකක්. අනික මේ මෙතන ඉන්ටර්නෙට් ගන්න රවුටරේ මෙතන යොදාගෙන තියෙනවා. ඒ දෙකම එක පේලියට අලව ගන්න. එතකොට හරි. අපේ රවුටර් ආරක්ෂිතයි.
රවුටර් ආරක්ෂිතද කියලා අහනවා ආරක්ෂිතයි. ඒ රවුටර් එකට data packet වල තියෙන IP address කියවන්න පුළුවන්. ඒක කියවලා තමන්ගේ ජාලයට අදාළ. ඒ කියන්නේ ඔයාගේ ගෙදර රවුටර් එකක් තියෙනවා නම් ඔයාට එන data packets විතරයි ඇතුළට ගන්නෙ. අනිත් ඒවා අපගමන. ඔක්සේ මේ ඒක අර ටියුට් එකක් විදිහට තමයි තියලා තිබුණේ. ක්ලාස් ෆීස් ගෙවුවාම තමයි ක්ලාස් එක දෙන්නේ. මම කියලා තියන්න ආයෙ ලබන මාසේ ගෙවන කට්ටියටත් ඒක දෙන්න කියලා. ලබන මාසේ ටියුට් එකත් එක්කම. හරි. දැන් නම් ළඟදී ඒක ගන්න හම්බෙන්නේ නැහැ නේද? ඒක එහෙම කරගෙන යමුකෝ. හරි. අපි ඊළඟට කතා කරමු මේ තව වැදගත් උපකරණයක් තේ ටියුට් ගෙවුනහම දුන්නේ නැද්ද තේ? අපිට පොඩ්ඩක් ඇඩ්‍රස් එක ගෙවන්න කිව්වම මම පෝස්ට් කරලා ගෙවන්නම්. හරිද? හරි කරලා නැත්තම් මට මේ ඔයාලට මැසේජ් එකක් දාන්න පුළුවන් printer එකක් නැහැ නේ ගෙදර නේද ගන්න. ඒ නිසා මම පෝස්ට් කරලා හරියවන්න බලන්න. හරි. පස්වෙනි උපකරණය විතේ. පස්වෙනි උපකරණය විතේ මොඩම් උපකරණය. මොඩම් උපකරණය. නැත්තම් මොඩමේ කියලා දාන්න මොඩමේ. මොඩම්. පරිගණක ජාලයක් ගොඩනැගීමේදී භාවිතා කරන උපාංගයක් විතේ මොඩම් එක. ඔය අහලා තිබුණේ මොඩම් එක කියන එක මේ නමුත් වර්තමානයේ එහෙම ලොකුවට ඉස්සර වගේ මොඩම් උපකරණේ භාවිතා වෙන්නේ නැහැ. රවුටර් තරම් දැන් මොඩම් භාවිතා වෙනවා අඩුයි. හරි. දැන් ඔය අහලා ඇති ඔය SLT රවුටර් කියනවා දැන් ඉස්සර කියන්නේ ADSL මොඩම් කියලා. ADSL මොඩම් කියන එක තමයි දුන්නේ. නමුත් ඒ මොඩම් තාම භාවිතා වෙන හින්දා අපි මොඩම් ගැන ඉගෙන ගන්න ඕනේ. හරි. ෆෝන් වල එහෙම තාම මොඩම් තියෙනවා. ඒ මොඩම් එක අවශ්‍ය වෙනවා. මම ඒකට හේතුව කියන්නේ හරි. හරි. දැන් අපි ලෑන්ඩ්ලයින් එකක් භාවිතා කරනවා කියලා හිතන්නකෝ. ගෙදර ටෙලිෆෝන් එක ලෑන්ඩ්ලයින් එක. ඒකට අපි අන්තර්ජාල සම්බන්ධතාවය අරන් තියෙන්නේ ලෑන්ඩ්ලයින් එකකින්. SLT ලෑන්ඩ්ලයින් එකකින් තමයි අරන් තියෙන්නේ. ශ්‍රී ලංකා ටෙලිකොම් ලෑන්ඩ්ලයින් එකකින් අරන් තියෙන්නේ. හරි. රයිට්. එතකොට බලන්න මෙන්න මෙහෙම. දැන් ඔයා ගෙදර පරිගණකයක් තියෙනවා. ගෙදර පරිගණකයක් තියෙනවා කියනවා. ඔයා ගෙදර පරිගණකයක් තියෙනවා. ඔයා දැන් ඉන්ටර්නෙට් යෑම අවශ්‍යයි. ඉන්ටර්නෙට් යන්න අවශ්‍යයි. එතකොට දැන් හිතන්නකෝ මෙහෙම. මේ කේබල් දිගේ මේ තඹ කම්පි දිගේ දත්ත ගමන් කරන්නේ කොහොමද? ඔයාගේ කටහඬ ගමන් කරන්නේ කොහොමද? ඔයා දැන් කෝල් එකක් ගන්නවා කියලා හිතන්නකෝ. කෝල් එකක් ගත්තාම මේ තඹ කම්පි මේ දුරකථන ලයින් තියෙනවානේ පාරේ. දෙපැත්තේ. දැන් පාරේ එක පැත්තකට හයි කරලා තියෙනවා මේ කණු ගහලා. ඒ කම්පි දිගේ දත්ත ගමන් කරන්නේ කොහොමද? මොන තරංග විදිහට? මොන සංඥා විදිහට ගමන් කරන්නේ? ඔය කටහඬ කොහොමද යන්නේ මෙහෙම නේද? මේ සංඥා වලට අපි කියනවා පුතේ ප්‍රතිසම සංඥා. ප්‍රතිසම සංඥා. නැත්නම් ඇනලොග් සිග්නල් කියලා කියනවා. එතකොට මේ දුරකථන රැහැන් කම්බි දිගේ සංඥා ගමන් කරන්නේ මේ විදිහට. ප්‍රතිසම සංඥා විදිහට. හරිද? දැන් පුතේ පරිගණකය ඇතුලේ මොන සංඥාද භාවිතා වෙන්නේ? පරිගණකය ඇතුලේ භාවිතා වෙන්නේ පුතේ සංඛ්‍යාංක සංඥා අංකිත සංඥා නේද? මෙන්න මේ සංඥා. මෙන්න මේ විදිහට ගමන් කරන සංඥා නේද පරිගණකය ඇතුලේ භාවිතා වෙන්නේ. මේව. ද්විමය නේද? අංකිත සංඥා නැත්නම් ද්විමය. බිංදු එක විදිහට නේද ඒගොල්ලෝ ගමන් කරන්නේ. හරි?
then එතකොට මේ පරිගණකය ඇතුලේ භාවිතා වෙන්නේ digital signal දුරකථන රැහැන් දිගේ ගමන් කරන්නේ analog signal. ප්‍රතිසම සංඥා අන්තිම සංඥා. එතකොට මේ දෙන්නට දෙන්න එකිනෙක ගැලපෙන්නේ නැහැ. හරි? එතකොට මෙයා යවන දත්තයක් මේ කම්බි දිගේ යවන්න නම් ඒක ප්‍රතිසම සංඥාව බවට හරවන්න ඕනේ. එහෙම නැත්නම් කම්බි දිගේ එන ප්‍රතිසම සංඥාවක් පරිගණකයට කියවන්න නම් ඒක අංකිත සංඥාවක්. එහෙම නැත්නම් ඩිජිටල් සිග්නල් එකක් බවට හරවන්න ඕනේ. හරි? අන්නේ පරිවර්තනය සඳහා මෙන්න මෙතෙන්ට අපි උපකරණයක් දානවා. මේ මොඩම් කියලා. මොඩම් කියන උපකරණය භාවිතා කරනවා. ඒතර මේ පැත්තට මොඩම් එකක් අවශ්‍යයි. හොඳයි. මේ මොඩම් එක මොකද කරන්නේ? අපි හිතමුකෝ මෙයා මෙන්න මේ පරිගණකය මෙයාට පණිවිඩයක් යවනවා. මේ පරිගණකයට පණිවිඩයක් යවනවා. ඒතර මෙයා ඩිජිටල් සිග්නල් වලින් තමයි දෙන්නේ ඒක. ඒ පරිගණකය ඇතුළේ ඩිජිටල් සිග්නල් භාවිතා වෙන්නේ. ඒතර මොඩම් එක මොකද කරන්නේ? ඒ ඩිජිටල් සිග්නල් එක ඇනලොග් සිග්නල් බවට හරවනවා. ඩිජිටල් සිග්නල් එක ඇනලොග් සිග්නල් බවට හරවනවා. ඒකට අපි කියනවා මොඩියුලේෂන් කියලා. එතකොට මේ ඇනලොග් සිග්නල් විදිහට යන දත්ත ටික මෙතෙන්දී මේ පරිගණකයට කියවන්න පුළුවන් විදිහට මේ මොඩම් එක මොකද කරන්නේ? ඩිජිටල් සිග්නල් බවට හරවනවා. මේ ඇනලොග් සිග්නල් ඩිජිටල් සිග්නල් බවට හරවනවා. ඒකට අපි කියනවා ඩිමොඩියුලේෂන් කියලා. ඩිමොඩියුලේෂන් කියලා කියනවා. හරි. ඒකට ඒ දෙක එකතු වෙලා තමයි මේ මොඩම් කියන නම හැදිලා තියෙන්නේ. මම ඒක ඉස්සරහට දෙන්නම්. තේරුණා නේද මොඩම් උපකරණය අවශ්‍ය නැයි කියලා. පොඩි වීඩියෝ එකක් බලුවහම ඔයාලට ඒක තේරුම් ගන්න පුළුවන්. මොඩම් එක අවශ්‍ය වෙන්නේ ඇයි කියලා. Let us consider the computer A and another computer named computer B. Computer A wants to send messages to one another with request and music. This is provided by our telephone. Let us consider the computer A. Let us consider a computer A and another computer named computer B. If the computer A or B wants to send messages to one another, it requires a medium, which is provided by our telephone cables. For a message from computer A to reach computer B is through a series of connections, that is, from computer A to telephone A and then to the telephone cables, which will be received by the telephone B and then to the computer B. But there is a problem in this continuity of this serial connection. And the problem is, once we have typed a message saying, "Hi, how are you?" the computer will convert and send the messages in the form of zeros and ones, which is the only language that the computer knows. පරිගණකයෙන් දෙන එක බිඳුව දුරකථනයට But the කියවන්න telephone බෑ. cannot understand the binary language because it sends and receives the messages only through the analog. දුරකථනයෙන් දෙන ඇනලොග් සිග්නල් Those පරිගණකයට analog කියවන්නත් බෑ. signals cannot be understood by the computer. So, obviously, what we want is a translator. A black box named modulator, which converts the binary language into analog signals. A part of the problem has been solved. Now the messages can successfully send from a computer to a telephone with the help of the modulator. The telephone sends the messages to another telephone in the form of analog signals. And the next problem lies here. We require another kind of black box to demodulate the analog signals to binary language, a demodulator. Now, the message can be successfully sent from computer A to computer B, but it's just a one-way communication. We cannot get the reply. In order to get the reply, we have to set the whole setup from B to A. A modulator between computer B to telephone B. Analog signals from telephone B to telephone A. A demodulator between telephone A to computer A. The modulator and demodulator combine together to form a single box named modem. Now we can send and receive messages, and it became Two-way communication.
possible to the health. හරි. දැන් අහගත්තේ වීඩියෝ එක කලින් තේවිච්ච වීඩියෝ තේරුණා නේද? මට සෙටින්ග්ස් එක හදන්න දුන්නා හරියට තේරුණානේ? කැටලොග් එකනේ නේ. හරි. දැන් මම කියන දේ මේ මොඩම් එකේ අවශ්‍යතාවය. ඩිජිටල් සිග්නල් ඇනලොග් කරලා යවන්න ඕනේ. ඒකට අපි කියනවා තේ මොඩියුලේෂන් කියලා. මොඩියුලේෂන්. හරි. එතකොට මෙතෙන්ට එන ඇනලොග් සිග්නල් ටික මෙයා මොකද කරන්නේ? ආපහු ඩිජිටල් සිග්නල් බවට හරවන්න ඕනේ. ඒකට අපි කියනවා කරණප්පේ. අනිත් අයට එහෙම තේ කරනවද? නෑ. ඔව්. වරුවට මොඩම් එක ලියන නතර කරමු. මොඩම් එක ලියන නතර කරමු. පාට එක අවුල්නේ. හරි. එතකොට මේ මෙතන මෙහෙන් එන ඇනලොග් සිග්නල් එක මෙයා ඩිජිටල් කරන එකට අපි කියන අපේ ඩිමොඩියුලේෂන් කියලා. ඩිමොඩියුලේෂන්. එතකොට ඒ දෙකම කරන හින්දා මේ උපකරණය අපි යාට කියනවා මේ දෙකම එකතු කරලා මේකෙන් MO කියන එක ගන්නවා. MO කියන එක ගන්නවා. මේකෙන් DEM කියන එක ගන්නවා. එතකොට මොඩම් කියලා හැදෙනවා. මොඩම් කියන්නේ ඒකයි. මොඩම් කියන උපකරණේ තමයි හිතේ තියෙන්නේ. මොඩියුලේෂන් සහ ඩිමොඩියුලේෂන් එකට එකතු වෙලා. හරි. මේකට පින්තූරයක් තියෙනවා මම හිතන්නේ බලමු. නෑ මට මොඩම් උපකරණයට පින්තූරයක් දීලා නෑ. මොඩම් උපකරණයට පින්තූරයක් දීලා නෑ. මොඩම් එකට පින්තූරයක් දීලා නෑ. අපි ලියමු. ලියලා නතර කරනවා. ලියන්න. පරිගණකයක් අන්තර්ජාලයට සම්බන්ධ කිරීම සඳහා පරිගණකයක් අන්තර්ජාලයට සම්බන්ධ කිරීම සඳහා පරිගණකයක් අන්තර්ජාලයට සම්බන්ධ කිරීම සඳහා මොඩම් උපකරණය භාවිතා කරයි. පරිගණකයක් අන්තර්ජාලයට සම්බන්ධ කිරීම සඳහා මොඩම් උපකරණය භාවිතා කරයි. මෙහි කාර්යභාරය වන්නේ පරිගණකයෙන් ලබා දෙන මොන සිග්නල්ද පුතේ පරිගණකයෙන් ලබා දෙන්නේ? ඩිජිටල්ද ඇනලොග්ද? පරිගණකයෙන් ලබා දෙන ඩිජිටල්. ඔව්. පරිගණකයෙන් ලබා දෙන අපි සිංහලෙන් ලියන්නේ අංකිත සංඥා පරිගණකයෙන් ලබා දෙන අංකිත සංඥා වරහන් ඇතුළේ ලියන්නේ ඩිජිටල් සිග්නල්. පරිගණකයෙන් ලබා දෙන අංකිත සංඥා වරහන් ඇතුළේ ඩිජිටල් සිග්නල්. දුරකථන රැහැන් ඔස්සේ ගමන් කළ හැකි පරිගණකයෙන් ලබා දෙන අංකිත සංඥා දුරකථන රැහැන් ඔස්සේ ගමන් කළ හැකි. අංකිත සංඥා වලට දුරකථන රැහැන් ඔස්සේ ගමන් කරන්න බෑ පුතේ. ඩිජිටල් සිග්නල් වලට දුරකථන රැහැන් ඔස්සේ ගමන් කරන්න බෑ. හරිනේ?
ඒකට ප්‍රතිසම සංඥා අවශ්‍ය වෙනවා. ඒ නිසා දුරකථන රැහැන් ඔස්සේ ගමන් කළ හැකි ප්‍රතිසම සංඥා දුරකථන රැහැන් ඔස්සේ ගමන් කළ හැකි ප්‍රතිසම සංඥා වරායතට යන්නේ ඇනලොග් සිග්නල් දුරකථන රැහැන් ඔස්සේ ගමන් කළ හැකි ඇනලොග් සිග්නල් ප්‍රතිසම සංඥා ඇනලොග් සිග්නල් බවට පරිවර්තනය කිරීමත් මෙතෙන්දී රැහැන් ඔස්සේ පැමිණෙන අංකිත සංඥා රැහැන් ඔස්සේ පැමිණෙන අංකිත සංඥා මෙයාට කියවන්න පුළුවන් විදිහට පරිගණකයට කියවිය හැකි රැහැන් ඔස්සේ පැමිණෙන අංකිත සංඥා පරිගණකයට කියවිය හැකි වැරදි නේද රැහැන් ඔස්සේ පැමිණෙන ප්‍රතිසම සංඥා හදා ගන්න මම වැරදිලා කිව්වොත් නේද රැහැන් ඔස්සේ පැමිණෙන ප්‍රතිසම සංඥා පරිගණකයට කියවිය හැකි අංකිත සංඥා බවට පරිවර්තනය කිරීමත්ය රැහැන් ඔස්සේ පැමිණෙන ප්‍රතිසම සංඥා අංකිත සංඥා බවට පරිවර්තනය කිරීමත්ය රැහැන් ඔස්සේ පැමිණෙන ප්‍රතිසම සංඥා අංකිත සංඥා බවට පරිවර්තනය කිරීමත්ය හරි මෙන්න මේක ලියාගන්න අංකිත ප්‍රතිසම බවට හරවන එක මොඩියුලේෂන් ඊළඟට ප්‍රතිසම අංකිත බවට හරවන එක ඩිමොඩියුලේෂන් මේ දෙකම කරනවානේ මොඩම් එක මේ කාර්යයන් දෙකම කරනවානේ ඒ නිසා ඒ මුලාකුර එකතු කරලා මොඩල් කියලා හදනවා හරි දැන් මේ රැහැන් වලට ඩිජිටල් සිග්නල් ගෙනියන්න පුළුවන් මේ ට්විස්ටර් පෙයා කේබල් ඒවට ඩිජිටල් සිග්නල් ගෙනියන්න පුළුවන් ඒ නිසා මොඩම් අවශ්‍ය නැහැ ඒව අතර මේ වයින් දත්ත ගෙනියද්දි මොඩම් එකක් අවශ්‍ය නැහැ පරිවර්තනය කරන්න නැහැ. හැබැයි මේවා පාර පුරාම අදින්න බෑනේ අපිට. ඩිජිටල් මේ ට්විස්ටර් පෙයා කේබල් මොකද මීටර් 100ක් වගේ දුරකට තමයි දත්ත ගෙනියන්නේ. හැබැයි දුරකථන රැහැන් ගාව දුරට අදින්න පුළුවන්. ඒකට මේ නගර අතරේ දත්ත සම්ප්‍රේෂණය කරන්න මේ දුරකථන රැහැන් වගේ භාවිතා කරනවා. මේ පාරේ තඹ කම්බි රැහැන් ටෙලිෆෝන් ලයින් පාවිච්චි කරනවා. හැබැයි ඩිජිටල් සිග්නල් යවන්න ඒකට අපි මේ මොඩම් උපකරණේ භාවිතා කරනවා. මොකද මේ වේ ගමන් කරන්නේ ප්‍රසම සංඥා විතරයි. අපේ රූප සටහන එහෙනම් ලබන සතිය ඇඳ ගමු. දැන් කොරෝනා කියලා කියනවනේ. හරි මම ඒක ලබන සතිය ඇඳ. එහෙනම් හැමෝටම ආයිබෝන් තේ. අයිබෝන් ලබන සතිය ආයිබෝන් තේ.